හරි අපි ඉගෙන ගත්තා මේ වෙද්දී අපේ chart 6න් chart දෙකක් අපිට දැන් කතා කරන්න තියෙන තුන්වෙනි chart එක ඒ තමයි මූට්ටු පද සහිත අමතර ක්‍රියා කියන එක. අමතර ක්‍රියා අපි දන්නවා මේ වෙද්දී අමතර ක්‍රියා තුනක් තියෙනවා කියලා. අමතර ක්‍රියා තමයි අඩුවෙන්ම තිබ්බේ. අමතර ක්‍රියා තියෙන්නේ තුනයි. ඒ තමයි ඉන්නවා, තියෙනවා සහ වෙනවා. ඉතින් මේ chart එක අපි කලින් ගහපු chart දෙකට වඩා ටිකක් වෙනස්. මොකද කලින් chart දෙකේදීම අමතර ක්‍රියාවලටයි නැති කලින් chart දෙකේදීම කරන ක්‍රියා ගත්තම සිදුවන ක්‍රියා ගත්තම ක්‍රියාපද ප්‍රමාණය සෑහෙන වැඩි. එතකොට අපිට එක එක ක්‍රියාපදයට ගැලපෙන්න නෙමෙයි අපි ක්‍රියාපදවල ස්වරූපයක් තමයි හොයාගත්තේ. ක්‍රියාපදයේ ස්වරූපය කනවා, කනවට වෙනම, බොනවට වෙන මෙහෙම නැතුව අපි ක්‍රියාපදයේ ස්වරූපය තමයි තෝරගත්තේ. මේකෙදි අපි මේ chart එක ගහන්න එහෙම නෙමෙයි. ක්‍රියාපදයේ ස්වරූපය තෝරන්න නෙමෙයි මේ chart එක ගහන්නේ. මේ chart එක අපි ගහන්නේ කෙලින්ම ක්‍රියාපදේම හොයාගන්න. ක්‍රියාපද තුනයිනේ තිබ්බේ. ඒ ක්‍රියාපද තුනේ ඒ කෙලින්ම ක්‍රියාපදේම හොයාගන්න තමයි අපි මේ chart එක ගහන්නේ. මෙහෙමයි මේ chart එක තියෙන්නේ. මේ chart එකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්නවා තියෙනවා. ඉන්නවා තියෙනවා කියන එක එක පැත්තකට, වෙනවා කියන එක එක පැත්තකට. මොකද මේ ඉන්නවා තියෙනවා කියන එක මම එක පැත්තකට දාන්න හේතුව මේ ක්‍රියාපද දෙකේම ඇත්තටම ඉංග්‍රීසි භාවිතය ගත්තාම එකමයි. අපි සිංහල භාෂාවෙන් පණ ඇති පණ නැති ભેදය අනුව ඉන්නවා තියෙනවා කියලා දෙකක් ගත්තට ඇත්තටම ඉංග්‍රීසියේදී ඉන්නවා තියෙනවා දෙකම එකම අර්ථයකින් තමයි ප්‍රකාශ කරන්නේ. ඉන්නවා කිව්වා දැන් මට කෙල්ලෙක් ඉන්නවා කිව්වොත් එහෙම අපි සරලව අහලා තිනවා මට කෙල්ලෙක් ඉන්නවා I have a girl. මට කාර් එකක් තියෙනවා I have a car. මේ දෙකේ ඉන්නවා තියෙනවා ගතියක් එයාලට තේරෙනවා. නමුත් අපිට එහෙම එකක් තේරෙන්නේ නැහැ. ඒකයි මේ ඉන්නවා තියෙනවා කියන දෙක මම එක පැත්තකට ගත්තේ. ඉන්නවා තියෙනවා කියන එක එක පැත්තකට ගත්තා. මේ දෙකේම තේරුම එකයි. ඉන්නවා කිව්වත් තියෙනවා කිව්වත් දෙකේම තේරුම එකයි. අර පණ ඇති ගතිය අනුව අපිට සිංහලෙන් අපිට ඒකේ වෙනසක් අපිට සප්‍රාණික අප්‍රාණික ගතියක් තේරෙනවා. ඉංග්‍රීසි ජාතිකයෙක්ටත් ඒක ඒ විදිහටම තේරෙනවා. ඒනොට එයාලා දෙකටම පාවිච්චි කරන්නේ එකම දෙයක්. එකම දෙයක් තමයි පාවිච්චි කරන්නේ. වෙනවා කියන එක වෙනස්ම කතාවක්. එහෙනම් අපි බලමු මේ ක්‍රියාපද තුන ආවොත් එහෙම කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක ඊට ගැලපෙන ඉංග්‍රීසි ක්‍රියාපදේ තෝරගන්නේ කියන එක. මේකෙදි මම මේ ඉන්නවා තියෙනවා කියන එක නැවත කොටස් තුනකට බෙදනවා. ඉන්නවා තියෙනවා අංක 1, ඉන්නවා තියෙනවා අංක 2, ඉන්නවා තියෙනවා අංක 3 කියලා. ඉන්නවා තියෙනවා 1, 2, 3. මේකෙදි මේ අංක 1 යටතේ මම කතා කරන්නේ කාට හරි කවුරු හරි ඉන්නවා. කාට හරි කවුරු හරි ඉන්නවා. කාට හරි මොනවා හරි තියෙනවා. කාට හරි කවුරු හරි ඉන්නවා. කාට හරි මොනවා හරි තියෙනවා. මෙන්න මේ අර්ථයෙන් ඉන්නවා තියෙනවා වාක්‍ය දෙක පාවිච්චි කරන්න පුළුවන්. යම්කිසි අයිතියක් හැඟවීමට. හරි කාට හරි කවුරු හරි ඉන්නවා. කාට හරි මොනවා හරි තියෙනවා. අන්නේ අයිතිය හැඟවීමේ අර්ථයෙන් මෙන්න මේ කියන ඉන්නවා තියෙනවා කියන පද දෙක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපි අංක 1න් පස්සේ අංක 3ට තමයි යන්නේ. අංක 2ට එන්න කලින් අංක 3ට තමයි යන්නේ. අංක 3ට ගිහිල්ලා අංක 3 මෙහෙමයි. මෙන්න මේ શબ્දයත් එක්ක එක් එහෙම නැත්තම් අක්. ඔන්න ඔය શબ્දයත් එක්ක ඉන්නවා තියෙනවා තිබ්බොත්. ඉන්නවා තියෙනවා. ඔයාලට මේක වාක්‍ය හදනකොට පැහැදිලි වෙනවා මේ chart එක මොකක්ද කියලා. මම මේ කියන chart එක දිහා දැන් හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න. මේ chart එකේ මොකක්ද වෙන්නේ කියන එක වාක්‍ය නිර්මාණය කරනකොට හරි සරලව ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉන්නවා තියෙනවා අංක 3 එකක් කියන සද්දයත් එක්ක. ඊළඟ එක අංක 1ටත් අයිති නැතුව අංක 2ටත් අයිති නැති වුණොත් එහෙම. ඒ කියන්නේ අයිතියක් හංගවන්නෙත් නැතුව එකක් શબ્දයකුත් නැතුව මේ දෙකටම අයිති නැතුව නිකම්ම ඉන්නවා තියෙනවා තිබ්බොත් මේක. ඉන්නවා තියෙනවා. නිකම්ම ඉන්නවා තියෙනවා තිබ්බොත් අංක 2. මේක තමයි මේ chart එකේ මේ පැත්තේ තියෙන්නේ. මේ වෙලාවේ ක්‍රියාපදයේ තෝරගද්දී ක්‍රියාපදයේ තෝරගන්නේ සැහැල්ලු බර කියන කතන්දරයත් අනුව. මූට්ටු පදයේ සැහැල්ලුද බරද? හරි සරලයි. අංක 1 යටතේ ඉන්නවා තියෙනවා තිබ්බොත් අයිතියක් හංගවමින් සැහැල්ලු එකක් එක්ක එන්න ඕනි. සැහැල්ලු මූට්ටු පදයක් එක්ක have තමයි ක්‍රියාපදය. ඉන්නවා කියන්නත් have, තියෙනවා කියන්නත් have. ඉන්නවා තියෙනවා දෙකටම have. සැහැල්ලු මූට්ටු පදය සමග එන්නේ එහෙම. බර මූට්ටු පදයක් එක්ක ඉන්නවටත් had, තියෙනවටත් had. අපි වාක්‍ය නිර්මාණය කරගද්දී මේ කියන කතන්දරය අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අංක 1න් පස්සේ මං කිව්වේ අංක 3ට යන්නේ. අංක 1ට අයිති නැත්නම් අපි අංක 3ට යන්නේ. අංක 3 විශේෂත්වයක් තියෙනවා. මේ වාක්‍ය විතරක්
මේක පටන් ගන්න ඕනේ මෙන්න මේ කියන වචනේ. දෙයා කියන වචනේ. දෙය කියන වචනයෙන් තමයි මේ වාක්‍යය පටන් ගන්න ඕන. ඒක තමයි මම මේ මෙතෙන්ට දාලා තියෙන්නේ. ඒක තියෙන විශේෂත්වයක්. ඒ වාක්‍ය නිර්මාණය කරද්දී මම මේක පැහැදිලි කරලා කියනවා. දෙය වලින් පටන් ගන්නවා. ක්‍රියාපදේ තෝරගන්නේ සැහැල්ලුද බරද කියන එක අනුව. සැහැල්ලු නම් කෙලින්ම ඉන්නවටත් B, තියනවටත් B. බර මූට්ටු පදයක් එක්ක බීන් තමයි ක්‍රියාපදය. මේ වෙලාවේ මේ B බීන් කියන්නේ ක්‍රියාපද දෙක. ඉන්නවා සහ තියනවා වෙනුවෙන් පාවිච්චි කරන ක්‍රියාපද දෙක. ඒ ක්‍රියාපද දෙක තමයි මේ B බීන් කියලා කියන්නේ. හරි? ඊළඟට නිකම්ම අංක 1ටත් අයිති නැතුව අංක 3ටත් අයිති නැති වුණොත් ඒ වෙලාවේ සැහැල්ලු මූට්ටු පදයක් එක්ක B, බර මූට්ටු පදයක් එක්ක බීන්. ඉන්නවට තියනවට දෙකටම සැහැල්ලු මූට්ටු පදයක් එක්ක B, බර මූට්ටු පදයක් එක්ක බීන්. ඕක තමයි මෙන්න මේ ඉන්නවා තියනවා වෙනුවෙන් ඉංග්‍රීසියේදී මේ අවස්ථා තුන තමයි තියෙන්නේ. කාට හරි කවුරු හරි ඉන්නවා වෙනි අයිතියක් හංගවන. එහෙම නැත්නම් එකක් શબ્දයක්. හරි? අපි හිතමුකෝ කොල්ලෙක් බස් හෝල්ට් එකේ ඉන්නවා. පූසෙක් මේසෙ උඩ ඉන්නවා. බල්ලෙක් ඇඳ යට ඉන්නවා. අන්න ඒ වගේ අර්ථයක්. එකක් શબ્දය. එතකොට මේ විදිහට තමයි එන්නේ. මේකේ මතක තියාගන්න පුළුවන් have had එනවා මේ දෙකටම B බීන්. ඊළඟට වෙනවා කියන එකේදීත් සැහැල්ලු නම් B, බර නම් බීන්. ඔයාලට මේ chart එක ටිකක් ලොකුවට තිබුණාට මතක තියාගන්න ලේසි. මේ බලන්නකෝ. ඉන්නවා තියනවා මේක විතරයි have had එන්නේ. මේකෙදි has කියලා එකක් නැහැ. සැහැල්ලු මූට්ටු පදයක් එක්ක has කියලා එකක් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ have කියන එක විතරයි. have. සැහැල්ලු මූට්ටු පදයක් එක්ක කෙලින්ම ඉන්නවටත් have, තියනවටත් have. ඒක මොන පුද්ගලයා වුණත් ඒකේ I වුණත් you වුණත් එක්කෙනෙක් වුණත් ගොඩක් වුණත් ක්‍රියාපදයට යොදාගන්නේ have. ඒකේ has have ભેදයක් නැහැ. බර මූට්ටු පදයක් එක්ක had. මේක B බීන්. මේකේ විතරක් විශේෂත්වයක් තියෙනවා. මේකේ විතරක් තියෙන විශේෂත්වය තමයි දෙයා වලින් වාක්‍ය පටන් ගන්න ඕන. දෙයා කියන එකෙන් තමයි වාක්‍ය පටන් ගන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම දෙයා කියන එකෙන් වාක්‍ය පටන් ගන්න ඕන. හරි? මේක තමයි chart එක. ඔයාලට මේ වීඩියෝ එක මෙතනින් නතර කරලා මේ chart එක මුලින්ම ගහගෙන ඉන්න ඕන. මේ chart එක හොඳට පැහැදිලිව කොලයකට ඔයාලා ගන්න. මේ පැහැදිලි විදිහටම තියෙන්න chart එක කොලයකට ගන්න. මේ chart එකත් එක්ක තමයි අපේ ඉතුරු වැඩ ටික යන්නේ. හරි, අපි බලමු මේකට අදාළව වාක්‍ය කීපයක් නිර්මාණය කරන්න. මම පළවෙනි වාක්‍ය විදිහට තෝරගන්නවා. මට කෙල්ලෙක් ඉඳලා තියෙනවා. මේක තමයි පළවෙනි වාක්‍යය. මට කෙල්ලෙක් ඉඳලා තියෙනවා. මේකේ මූට්ටු පදේ වෙන්නේ ලා තියෙනවා. මේක බරපදයක්. ලා තියෙනවා. ඉඳලා කියන එක තමයි ක්‍රියාපදේ වෙන්නේ. මෙතනදී අපි මුලින්ම තීරණය කරගන්න ඕනි ඉන්නවා නම් මේකේ ක්‍රියාපදය. එහෙම නැත්නම් තියනවා නම් මේකේ ක්‍රියාපදය. ඉන්නවා තියනවා දෙකෙන් එකක් නම් ක්‍රියාපදය. අපි මේ අදාළ අංකය මුලින්ම තීරණය කරගෙන ඉන්න ඕන. අපි බලමු මොකක්ද මේකට අදාළ අංකය කියලා. අපි බලන්නේ අංක 1ද එහෙම නැත්නම් 3ද අංක 2ද. 1ද 3ද 2ද. පිළිවෙල වෙන්නේ ඒක. 1ද 1ට අයිති නැත්නම් 3ද 3ට අයිති නැත්නම් 2ද. ඕක තමයි පිළිවෙල. බලමු මට කෙල්ලෙක් ඉඳලා කියලා කියනකොට මට කෙල්ලෙක් කාට හරි කවුරු හරි එහෙනම් අංක 1. අංක 1ට අයිති නිසා මේ එකක් શબ્දය කෙල්ලෙක් කියලා එකක් શબ્දය ඇහුනොත් අපි ඒකට යන්නේ නැහැ. මොකද අංක 1ට අයිති වෙලා ඉවරයි. අංක 1ට අයිති නැත්තම් තමයි එතනින් එහාට අංක 3ට ගිහින් බලන්නේ. අංක 1ට අයිති නම් මේකේ එකක් ඇහුණයි කියලා අපි ඒක අංක 3ට ගලපන්න යන්නේ නැහැ. මොකද මේක අංක 1ට අයිති වාක්‍යයක්. අංක 1ට අයිති. එහෙනම් අංක 1 විදිහට. අංක 1ේදී විශේෂ පදයක් මොකුත් නැහැ පටන් ගන්න. පටන් ගන්න වෙන්නේ මේකේ තියෙන එකෙම තමයි. මට කියන එකෙන්. අපි දන්නවා. දැන් මට මම මාව වශයෙන් සිංහල වාක්‍යයක ආරම්භයට තියෙන්න පුළුවන්. මට කියලා තියෙන්න පුළුවන්, මාව කියලා තියෙන්න පුළුවන්, මම කියලා තියෙන්න පුළුවන්. ওই තුන් ආකාරයටම ඉංග්‍රීසියෙන් කියන්නේ I. එහෙනම් මට I. දෙවණියට මූට්ටු පදය. ඒකේ වෙනසක් නැහැ. මූට්ටු පද සහිත ඕනෑම වාක්‍යයක දෙවණියා මූට්ටු පදය. එහෙනම් ලා තියෙනවා. ලා තියෙනවා සඳහා මූට්ටු පද වශයෙන් has have කියන පද දෙක තමයි අපි තෝරගෙන තියෙන්නේ. has have. ඒකේ තෝරා ගැනීම දැන් ඔයා දන්නවා. has ද have ද කියන එක තෝරගන්නේ. මේකේ I එක්ක have. එහෙනම් I එක්ක have. I have. ඔන්න එහෙනම් අපි දැන් තෝරගත්තා මූට්ටු පදය මොකක්ද කියලා. තුන්වෙනියට ක්‍රියාපදේ. අන්න ක්‍රියාපදේ තෝරගද්දි තමයි අපිට මේ chart එක ඕනි වෙන්නේ. මේ chart එකේ අපි තීරණය කරා මේක ඉන්නවා තියෙනවා අංක 1ටයි අයිති. අංක 1 බරපදයක් එක්ක එන්න ඕනි ක්‍රියාපදය තමයි had. මේ වෙලාවේ have කියන්නේ මූට්ටු පදයට යොදාගත්තු එක. මේ වෙලාවේ had කියන්නේ කෙලින්ම ක්‍රියාපදය.
ඉන්නවා කියන එක වෙනුවෙන් පාවිච්චි කරන ක්‍රියාපදය. I have had. අවසානයේට ඉතිරි වෙලා තියෙනවා කෙල්ලෙක්. කෙල්ල කිව්වොත් එහෙම the girl. කෙල්ලෙක් කිව්වොත් එහෙම a girl. එහෙනම් මට කෙල්ලෙක් ඉඳලා තියෙනවා I have had a girl. මට කෙල්ලෙක් ඉඳලා තියෙනවා I have had a girl. මට කෙල්ලෙක් ඉඳලා තියෙනවා I have had a girl. අපි තවත් වාක්‍යයකට යනවා. ඔයාට කෙල්ලෙක් ඉන්න ඇති. ඔයාට කෙල්ලෙක් ඉන්න ඇති. බලමු අපි මේක. ඉන්න ඇති. මේක තමයි මූට්ටු පදය. මේක බර පදයක්. ඉන්න ඇති. ඉන්නවා කියන එක තමයි ක්‍රියාපදය. බලමු. ඔයාට කෙල්ලෙක් මෙතන තියෙනවා අයිතිය හංගවන. ඔයාට කෙල්ලෙක් එක් කියන සද්දය ඇහෙනවා. ඒ වුණාට මේක අංක 1ට අයිති වෙලා ඉවරයි. එහෙනම් අංක 1 විදිහට තමයි අපි මේ වාක්‍ය නිර්මාණය කරන්නේ. අංක 1 දී පටන් ගන්න විශේෂ පදයක් මොකුත් ඇත්තේ නැහැ. එහෙනම් ඔයාට කෙල්ලෙක් කියනකොට ඔයාට කියන එකෙන් පටන් ගන්න ඕන. අපි දන්නවා ඔයා කිව්වත්, ඔයාට කිව්වත්, ඔයාව කිව්වත් you. එහෙනම් you. දෙවනියට මූට්ටු පදය. අනිවාර්යයෙන්ම මූට්ටු පද තියෙන ඕනම වාක්‍යයක දෙවනියට එන්න ඕනේ මූට්ටු පදය. මූට්ටු පදය නැති. නැති කියලා කියන්නේ may have. මූට්ටු පද කොලේ බලන්න පුළුවන්. නැති කියලා කියන්නේ may have. අන්න වැදගත්ම කොටස වාක්‍යයේ ක්‍රියාව තුන්වෙනියට. ක්‍රියාපදේ හොයාගන්න තමයි අපි හැම වෙලාවෙම මේ chart එක පාවිච්චි කරන්නේ. මම කියනෝනේ මේකේ chart 6ක් අපිට තියෙනවා කියලා. මේ chart 6න් හැම වෙලාවෙම chart එක අපි පාවිච්චි කරන්නේ ක්‍රියාපදේ හොයා ගැනීම වෙනුවෙන්මයි. chart එක පාවිච්චි කරන්නේ ක්‍රියාපදේ හොයාගන්න. එහෙනම් ක්‍රියාපදයට අංක 1ට අයිති. ඉන්නවා තියෙනවා අංක 1ට අයිති. සෙට් වෙන මූට්ටු පදේ බර පදයක් ඉඳලා බර එක්ක එන්න ඕනි had. එහෙනම් may have had. මෙතනදී may have කියන්නේ මූට්ටු පදය. had කියන්නේ කෙලින්ම ක්‍රියාපදය. ඉන්නවා කියන එක වෙනුවෙන් යොදා ගන්න ක්‍රියාපදේ මේකේ. මේකෙදි ලිස්ට් එකකින් තෝරන්න දෙයක් නැහැ අපිට. මොකද ලිස්ට් එකකට ගිහිල්ලා තෝරන්න ක්‍රියාපද මහා ගොඩක් නැහැ. ක්‍රියාපද තියෙන්නේ 3යි. ඒ ක්‍රියාපද 3ට ගැලපෙන්න අපි මෙන්න ඉංග්‍රීසි ක්‍රියාපද ටික දීලා තියෙනවා. ඔය ඉන්නවා, තියෙනවා, වෙනවා ඔක්කොටම එක්ක have, එක්ක had නැත්නම් be been. ඔය ටික තමයි එන්නේ. ඔය අතරින් ගැලපෙන එක තෝරගන්න එක තමයි කරන්නේ. මේ මූට්ටු පද සහිත අවස්ථා. අපි ඉදිරියේදී මූට්ටු පද රහිත අවස්ථා ගැනත් කතා කරනවා. මූට්ටු පද රහිත අවස්ථා කියන එකේදී ඇත්තටම ඉගෙන ගන්න ලොකු දෙයක් නෑ. දන්න දේවල් තියෙන. මම ඒකත් මේ වගේ පොඩි chart එකකට ගහලා හරි පැහැදිලිව කියලා දෙනවා. බලන්න මේක. You may have had අවසානයේ ඉතුරුයි කෙල්ලෙක් කියන එක. කෙල්ලෙක් කියන්නේ a girl. එහෙනම් ඔයාට කෙල්ලෙක් ඉන්න ඇති. You may have had a girl. ඔයාට කෙල්ලෙක් ඉන්න ඇති. You may have had a girl. ඔයාට කෙල්ලෙක් ඉන්න ඇති. You may have had a girl. තව එකක් බලමු. එයාට කෙල්ලෙක් ඉන්න ඉඩ තියෙනවා. එයාට කෙල්ලෙක් ඉන්න ඉඩ තියෙනවා. මෙතනදී එයාට කෙල්ලෙක්. මේකත් අයිති වෙන අංක 1ට. අයිතියක් හංගවන එකක්. එක් කියලා සද්දය ඇහුනොත් අපි අංක 3ට මේක යවන්නේ නැහැ. මොකද අංක 1ට අයිති වෙලා ඉවරයි. එහෙනම් එයාට කෙල්ලෙක් ඉන්න ඉඩ තියෙනවා කියන එක අයිති වෙන්නේ අංක 1ට ඉන්නවා තියෙනවා අංක 1ට තමයි අයිති වෙන්නේ. එතකොට මේකෙදි එයා කිව්වත්, එයාට කිව්වත්, එයාව කිව්වත් අනිවාර්යෙන්ම he හරි she හරි දෙකෙන් එකක් දාන්න ඕන. අපි දන්නවා he වල තේරුම ඔහු කියලා පාවිච්චි කරාට අපි එයා කියලා කාට හරි කියනවනම් අපි ඇත්තටම කියන්නේ ඔහු කියලාට වඩා එයා. එතකොට එයා පිරිමි කෙනෙක් නම් he, එයා ගැහණු කෙනෙක් නම් she. හරි සරලයි. එයා පිරිමි කෙනෙක් නම් he, එයා ගැහණු කෙනෙක් නම් she. මෙතනදී අපි හිතමුකෝ එයා මෙතනදී නම් කෙල්ලෙක් ඉන්න නම් අනිවාර්යෙන් එයා පිරිමි කෙනෙක් වෙන්න එපා. අපි මෙතන අර්ථ කරන විදිහට එයාට කෙල්ලෙක් ඉන්න ඉඩ තියෙනවා කියනකොට එහෙනම් එයා අනිවාර්යෙන් පිරිමි කෙනෙක්. එහෙනම් එයා පිරිමි කෙනෙක් නම් he. එයා කිව්වත්, එයාට කිව්වත්, එයාව කිව්වත් he. එහෙනම් ඊළඟට මේකේ මූට්ටු පදේ ඉඩ තියෙනවා. සැහැල්ලු මූට්ටු පදයක්. ඉන්නවා කියන එක තමයි ක්‍රියාපදේ. එහෙනම් ඉඩ තියෙනවා කියන ක්‍රියාපදයට, ඉඩ තියෙනවා කියන මූට්ටු පදයට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ කියන පදය. may. අන්න හරි. දැන් මූට්ටු පදය හරි. තුන්වෙනිය තමයි වාක්‍යයේ වැදගත්ම කොටස ක්‍රියාව. වාක්‍යයේ වැදගත්ම කොටස තමයි ක්‍රියාව. කොහොමද අපි ක්‍රියාපදේ හොයාගන්නේ? මේ chart එකට යනවා. IT අංක 1ට අංක 1 සැහැල්ලු එකක් එක්ක have. මෙතනදී හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි may have කියලාත් මූට්ටු පදයක් තිබ්බා. නැති. නමුත් මූට්ටු පදයක් නම් මේක may have කියන එක. ඊට පස්සේ ක්‍රියාපදයක් තියෙන්න එපේ. දැන් මේක අවසන් වෙන්නේ කොහොමද? මේක අවසන් වෙන්නේ මෙන්න එයාට කියන එක. මේ තියෙන්නේ
ඉඩ තියනවා කියන එකට මූට්ටු පදේ. have කියලා කියන්නේ මේ වෙලාවේ ක්‍රියාපදයේ සැහැල්ලු පදයක් එක්ක ගැලපෙන. එහෙනම් ඉතුරු වෙලා තියෙන්නේ කෙල්ලෙක්. කෙල්ලෙක් කියන්නේ a girl. a girl. එයාට කෙල්ලෙක් ඉන්න ඉඩ තියෙනවා. he may have a girl. he may have a girl. එයාට කෙල්ලෙක් ඉන්න ඉඩ තියෙනවා. he may have a girl. මෙතනදී උදේට තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. may have කියලා මූට්ටු පදයක් තියෙනවා. නැති කියන බරපදය. එතකොට මෙතනදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් may have කියන එකේ තේරුම නැති කියන බරපදයේද කියලා. නෑ කවදාකවත් එහෙම වෙන්නේ නෑ. මෙයා බරපදයක් නම් මෙයා මේ සම්පූර්ණ එක මූට්ටු පදයක් නම් අනිවාර්යෙන් මූට්ටු පදයකට තනියෙන් පවතින්න බෑනේ. මූට්ටු පදයකට පස්සේ අනිවාර්යෙන්ම ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. මූට්ටු පදයකට තනියෙන් ඉන්න බෑ. මූට්ටු පදයකට පස්සේ අනිවාර්යෙන්ම ක්‍රියාපදයක් තියෙන්න ඕන. දැන් මේ have කියන එක සම්පූර්ණ මූට්ටු පදේ නම් හෝ ක්‍රියාපදේ. මෙතනදී මූට්ටු පදයට පස්සේ ක්‍රියාපදයක් නැති නිසා කීයටවත් මේක මූට්ටු පදයක් වෙන්න බෑ. එහෙනම් මේකේ මූට්ටු පදේ මේ කෑල්ල විතරයි. මේ කියන කෑල්ල විතරයි. මේ. එහෙනම් have කියන්නේ මෙතනදී ක්‍රියාපදේ. එහෙනම් මෙතනදී මේ කියන එකට අර්ථය වෙන්නේ ඉඩ තියෙනවා. මේ have කියන එක ගත්තොත් නැති තමයි. නමුත් මේකෙන් මේ have කියන අර්ථය අරගත්ත ගියොත් එහෙම ඊට පස්සේ ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. මේ have කියන එක තනිකරම මූට්ටු පදේ නම් මූට්ටු පදේට පස්සේ ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. එහෙම ක්‍රියාපදයක් නැහැ. ක්‍රියාපදයක් නැහැ කියන්නේ කීරවත් මේක මූට්ටු පදයක් වෙන්න බෑ. එහෙනම් මේකේ මූට්ටු පදේ මොකක්ද? මේ කියන කොටස විතරයි. මේවයි මේ කියන කොටස විතරයි. මොකද ඊට පස්සේ තියෙන have එක තමයි මෙන්න මේ අංකයකට අදාළව සැහැල්ලු මූට්ටු පදයක් එක්ක ගැලපෙන ක්‍රියාපදය වෙන්නේ. අපි තව වාක්‍යයක් බලමු. කෙල්ලෙක් මෙතන ඉඳලා තියෙනවා. කෙල්ලෙක් මෙතන ඉඳලා තියෙනවා. කෙල්ලෙක් මෙතන ඉඳලා තියෙනවා. ලා තියෙනවා කියන එක තමයි මූට්ටු පදේ. මේක බරපදයක්. ඉඳලා. මේක තමයි ක්‍රියාපදය. එතකොට මේක අපි ඉස්සෙල්ලාම අංකේ තෝරගන්න ඕනේ. මේක අංක 1ටද 2ටද 3ටද? ඉන්නවා කියලා දැකපු ගමන් අපි බලන්න ඕනේ අංකේ අයිති මොකද්ද? 1ටද 2ටද 3ටද? අපි බලමු. අංක 1ට. අංක 1ට අයිති නෑ. ඒ කෙල්ලෙක් මෙතන කියනකොට අයිතියක් හංගවන්නේ නෑ මෙතන. අයිතියක් හැඟවීමක් නෑ. කෙල්ලෙක් මෙතන ඉඳලා තියෙනවා කියන්නේ අයිතියක් හංගවන්නේ නෑ. එහෙනම් අංක 1ට පස්සේ යන්නේ කෙලිම 3ට. 1ට අයිති නැත්නම් කෙලිම 3ට. ගණිතය ගණන් කරන ක්‍රමෙන්න මේකෙදි මේ මෙතඩ් එකේදී මේ chart එක ඇතුලේ අපි ගණන් කිරීම කරන්නේ. 1ට අයිති නැත්නම් යන්නේ 3ට. එහෙනම් අංක 1ට පස්සේ බලනවා අංක 3. එකක් ඇහෙනවද? ඔව් ඇහෙනවා. මේ කෙල්ලෙක් එක් කියලා ඇහෙනවා. එහෙනම් හරි අංක 3ට තමයි මේක අයිති. අංක 3ට. අංක 3ේ විශේෂත්වයක් තියෙනවා. පටන් ගන්නෙ නෑ මේ ඉන්න කෙනාගෙන්. පටන් ගන්නෙ මොකෙන්ද? දෙයා කියන පදයෙන්. එහෙනම් දෙයා වලින් තමයි පටන් ගන්නෙ. THERE දෙයා වලින් තමයි පටන් ගන්නෙ. දෙයා වලින් තමයි පටන් ගන්නෙ. හැබැයි දෙවනියා වෙනසක් නෑ. මූට්ටු පද සහිත ඕනම වාක්‍යයක දෙවනියා වෙන්නේ මූට්ටු පදේ. මූට්ටු පද සහිත ඕනම වාක්‍යයක දෙවනියා මූට්ටු පදේ. එහෙනම් මොකද්ද මේකේ මූට්ටු පදය? ලා තියෙනවා. ලා තියෙනවා කියනකොට has have නේ. has have දෙකෙන් එකක් තෝරගන්න එපා. ඒතර මෙතනදී අපි පාවිච්චි කරන්නේ කෙල්ලෙක් වෙනුවෙන්නේ. දෙයා වෙනුවෙන් නෙමෙයි කෙල්ලෙක්නේ. එතකොට කෙල්ලෙක් කියනකොට ඒක අයිති වෙන්නේ එක්කෙනෙක් කියන කොටට. අපි දන්නවා ගොඩවල් හතරයි. එක්කෙනෙක්, ගොඩක්, I, you. ඔය හතරෙන් එක්කෙනෙක් කියන කොටට තමයි මේ කෙල්ලෙක් කියන එක අයිති වෙන්නේ. එහෙනම් එක්කෙනෙක් සමග has ද haveද? අපි එහෙනම් has තමයි එකට යොදාගන්නේ. දෙයා has. තුන්වෙනියට ක්‍රියාපදය. ඒකෙත් වෙනසක් නැහැ. අපි කලින් වාක්‍යවලදී තුන්වෙනිය දෙවෙනියා මූට්ටු පදේ ඊට පස්සේ තුන්වෙනියා උනේ ක්‍රියාපදේ. හරි? ක්‍රියාපදේ තමයි තුන්වෙනියා. එහෙනම් මේකෙදි ක්‍රියාපදේ තෝරගන්නට යනවා chart එකට. මේ chart එකේ අංක 3ට අදාළව ආවම සෙට් වෙන මූට්ටු පදේ සැහැල්ලු නම් B, බර නම් bean. දැන් මේකේ ලා තියෙනවා කියන්නේ බර මූට්ටු පදයක්. එහෙනම් ක්‍රියාපදේට එන්න ඕනේ කෙලින්ම bean. මෙතනදී bean කියලා කියන්නේ මොකුත් ආධාරක පදයක් නෙමෙයි. කෙලින්ම ක්‍රියාපදේ. මේ වාක්‍යයේ ක්‍රියාපදේ මොකද්ද කියලා ඇහුවොත් මේ වාක්‍යයේ ක්‍රියාපදේ තමයි bean. B E E N bean. මේක තමයි ක්‍රියාපදේ. මේ has කියලා කියන්නේ මොකද්ද? ඒක ක්‍රියාපදයක් නෙමෙයි. ඒක තමයි මූට්ටු පදේ. මේ ක්‍රියාපදේ වෙනස් කරන්න අගට එකතු වෙච්ච කෑල්ල. ඒකට ඉංග්‍රීසියෙන් දාන්නේ has. ඒ has කෙල්ලෙක් එක්කෙනෙක් සමග ගැලපෙන්න තමයි has දැම්මේ. නැත්තම් have වෙන්න ඕනේ. පොඩ දෙනෙක් වගේ නම් I සමග නම් නැත්තම් you සමග නම් අනිවාර්යයෙන් have වෙන්න ඕනේ. අපි බලමු එහෙනම් අවසානයේට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? ඉතුරු වෙලා තියෙන්නේ කෙල්ලෙක් කියන එක. කෙල්ලෙක් කියන එක a girl. තව ඉතුරු වෙලා තියෙනවා මෙතන කියන එක. මෙතන කියනවා here. එහෙනම් අපිට මේ වාක්‍යය කියන්න පුළුවන් කෙල්ලෙක් මෙතන ඉඳලා තියෙනවා. There has been a girl here. කෙල්ලෙක් මෙතන ඉඳලා තියෙනවා. There has been a girl here. කෙල්ලෙක් මෙතන ඉඳලා තියෙනවා. There has been a girl here. ඊළඟ වාක්‍යය කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා. කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා. කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා. බලමු. කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා.
කොහොමද? ඉඩ තියෙනවා කියන එක තමයි මේකේ මූට්ටු පදය. මේක සැහැල්ලු මූට්ටු පදයක්. ඉඩ තියෙනවා කියලා කියන්නේ සැහැල්ලු මූට්ටු පදයක්. මේකෙදි මේක අමතර ක්‍රියාවක් තියෙන්නේ ඉන්නවා කියන එක. ඉන්නවා කියන එක තමයි ක්‍රියාපදේ වෙන්නේ. කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා. බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපි තෝරගන්න ඕනේ අංකේ 1ද 3ද 2ද. කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා කිව්වොත් අංක 1ට අයිති වෙන්නේ නැහැ නේ. අයිතියක් හැඟ වෙන්නේ නැහැ නේ ඒකේ. අයිතියක් හඟවන්නේ නැහැ. එහෙනම් අංක 1ට අයිති නැත්නම් අංක 3ට යනවා. අංක 3 තියෙන්නේ එකක්. මේක ඇහෙනවා මේ කොල්ලෙක් එක් කියලා සද්දයක් ඇහෙනවා. එහෙනම් අංක 3ට අයිති. අංක 3ට අයිති වෙන වාක්‍යවල විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි වාක්‍ය ආරම්භ කරන්න ඕනේ දෙයාවලින්. එහෙනම් දෙයාවලින් පටන් ගන්නවා. දෙයාවලින්. ඔයාලා ඔය අහලා තියෙන there is there are වාක්‍ය ටයිප් එක තමයි මේ. අපි මේකෙදී මූට්ටු පද රහිත අවස්ථාවේදී ඇත්තටම කතා කරන්නේ there is there are කියලා ඔයාලා ඉගෙනගත්තු සමහර විට අහලා ඇති. අහලා තියෙන වාක්‍ය රටා කීපයක් තියෙනවා. අන්න ඒ වාක්‍ය රටාවල මූට්ටු පද සහිත අවස්ථාව තමයි මේක. මේක ගොඩාක් වෙලාවට කතා කරන්නේ නැහැ. මේක ගැන ඉගෙන ගන්න නැහැ. නමුත් මේවා ඕන තරම් භාවිතය තුල තියෙනවා. ඉංග්‍රීසි කතනයට ගියත් වෙන දෙයකට ගියත් ඉංග්‍රීසි වලදී ඉංග්‍රීසි අහුම්කම් දෙනකොට ඉංග්‍රීසි තේරුම් ගන්නකොට මේ දැනුම හොඳටම ඕනේ. හරි ඒකයි මම මේක මේ highlight කරලා මේකත් මේ chart එකක් විදිහට අරන් කියන්නේ. මූට්ටු පද රහිත අවස්ථාව ඇත්තටම නිකම්ම ඉඳලා කියනවා නෙමෙයි ඉන්නවා. කොල්ලෙක් ඉන්නවා. කොල්ලෙක් මෙතන ඉන්නවා. අන්න ඒ වගේ වෙලාවට තමයි වෙනස් වීමක් වෙන්නේ නැහැ මූට්ටු පදයක් අගට එකතු වෙලා. මේකෙදි මූට්ටු පදයක් අගට එකතු වෙලා වෙනස් වීමක් වෙලා. හරි එහෙනම් බලමු දෙයා මූට්ටු පදේ දෙවෙනියා මූට්ටු පදේ කිසි වෙනසක් නැහැ. වාක්‍යයක මූට්ටු පදයක් තියෙනවා නම් ඉංග්‍රීසි වාක්‍යයේ දෙවෙනියට යොදාගන්න හැම වෙලාවෙම මූට්ටු පදේ. ඉඩ තියෙනවා සඳහා මේ තුන්වෙනියට ක්‍රියාපදේ. ක්‍රියාපදේ තෝරගද්දී අපි දැන් තෝරගෙන ඉවරයි අංකේ තමයි 3. අංක 3 යටතේ සැහැල්ලු මූට්ටු පදයක් එක්ක ගැලපෙන්නේ B කියන ක්‍රියාපදය. මෙතනදී B කියලා කියන්නේ ආධාරක පදයක් එහෙම නෙමෙයි. කෙලින්ම ප්‍රධාන ක්‍රියාව. මේ වාක්‍යයේ තියෙන ප්‍රධාන ක්‍රියාව තමයි B. B. there may be කොල්ලෙක් කියන එක ඉතුරුයි. a boy මෙතන කියන එක ඉතුරුයි. මෙතන කියන්න පාවිච්චි කරනවා here කියන එක. එහෙනම් කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා. කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා. there may be a boy here. කොල්ලෙක් මෙතන ඉන්න ඉඩ තියෙනවා. there may be a boy here. තව එකක් බලමු අපි. කොල්ලා මෙතන ඉන්න ඇති. බලන්නකො මේකෙදි කොල්ලා මෙතන ඉන්න ඇති. ඉන්න ඇති කියන එක තමයි මූට්ටු පදේ. මේක බරපදයක්. ඉන්න ඇති. කොල්ලා මෙතන ඉන්න ඇති. අපි අංකේ තෝරගන්න එපයි. අංකේ මොකද අංකේ? අංකය වෙන්නේ අංක 1 නෙමෙයිනේ. ඇයි කොල්ලා? කාටවත් අයිතියක් මොකුත් හංගවන්නේ නැහැ. කොල්ලා. එතන මේ කාගේවත් අයිතියක් ගැන කියන කතාවක් නෙමෙයි කොල්ලා. එහෙනම් අංක 1ට අයිති නැහැ. අංක 3ට අයිතිද? අංක 3ට අයිතිත් නැහනේ. ඇයි එකක් શબ્දයක් ඇහෙන්නේ නැහනේ. අන්න අංක 1ටත් අයිති නැතුව අංක 3ටත් අයිති නැති වුණොත් එහෙම කෙලින්ම යනවා අංක 2ට. අංක 2ේදී පටන් ගන්න විශේෂ මොකුත් නැහැ. කොල්ලා කියන එකෙන් පටන් ගන්නවා. කොල්ලා දන්න කෙනෙක් ගැන කියන්නේ. දන්න දෙයකට මම කියලා තියෙනවා. දන්න දෙයකට නම් ද දානවා. හරි කොල්ලා the boy. කොල්ලා the boy. the boy. කොල්ලා the boy. එහෙනම් boy the boy. ඊළඟට දෙවෙනිය මූට්ටු පද. ඒක කිසි වෙනසක් නැහැ. අනිවාර්යයෙන්ම මූට්ටු පද සහිත ඕනෑම වාක්‍යයක දෙවෙනියා මූට්ටු පදේ. මූට්ටු පදේ. මොකද මූට්ටු පදේ නැති. නැති කිව්වොත් එහෙම මේ හැව. මේ හැව. මේ හැව. නැතිනම් මේ හැව. ඊළඟට තුන්වෙනියට ක්‍රියාපදේ. ක්‍රියාපදේ තෝරගත්ත තමයි මේ chart එකක් පාවිච්චි කරන්නේ. chart එකේ අපි දන්නවා දැන් අදාළ අංකය අංක 2. අංක 2ට අදාළව සැහැල්ලු මූට්ටු පදයක් එක්ක B, බර මූට්ටු පදයක් එක්ක B. මෙතනදී නැති කියන්නේ බර මූට්ටු පදයක්. එහෙනම් ක්‍රියාපදයට එන්න ඕනේ been. been. එහෙනම් the boy may have been ඉතුරු වෙලා තියෙනවා මෙතන කියන එක. here. කොල්ලා මෙතන ඉන්නේ නැති the boy may have been here. කොල්ලා මෙතන ඉන්නේ නැති the boy may have been here. කොල්ලා මෙතන ඉන්නේ නැති the boy may have been here. අපි බලමු තව එකක්. මගේ කෙල්ල මෙතන ඉන්න ඉඩ තියෙනවා. මගේ කෙල්ල මෙතන ඉන්න ඉඩ තියෙනවා. මගේ කෙල්ල මෙතන ඉන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා කියන එක තමයි මූට්ටු පදය. ඉන්නවා කියන එක තමයි ක්‍රියාපදය. මේකෙදි අපි තෝරගන්න ඕනේ අංක 1ද 3ද 2ද කියන එක. මොකද කියන්නේ? අංක 1ට අයිති වගේ තමයි හිතෙන්නේ. එයි මගේ කෙල්ල කියලා තියෙනවනේ. ඒ වුණාට මෙතනදී මට කෙල්ලෙක් ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මගේ කෙල්ල කියන්නේ එයාගේ නම.
ඒක ඇතුලේ මට කෙල්ලෙක් ඉන්නවා කියන එක නෙමෙයි. මගේ කෙල්ල කියලා දාලා තියෙන යාගේ නම. මගේ කෙල්ල. දාලා තියෙන නම. මගේ කෙල්ල කියන්නේ නම. එහෙනම් මේක අංක 1ට අයිති නෑ. මොකද මගේ කෙල්ල කිව්වට මට කෙල්ලෙක් ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මගේ කෙල්ල. මගේ කෙල්ල. එයාගේ නම. අපි දීලා තියෙන නම. ඉතින් එතකොට ඒක ඇතුලේ තේරුම මට කෙල්ලෙක් ඉන්නවා කියන එක නෙමෙයි. මෙතනදී මේ වාක්‍යයෙන් කියවෙන්නේ මට කෙල්ලෙක් ඉන්නවා කියන එක නෙමෙයි. මගේ කෙල්ල. එයාගේ නම. එහෙනම් මේක අංක 1ට අයිති නෑ. අංක 3ට අයිතිත් නෑ. ඇයි? එකක් શબ્දයක් ඇහෙන්නේ නෑ. එහෙනම් 1ටත් නෑ 3ටත් නෑ. අයිති වෙන්නේ අංක 2ට. එහෙනම් මගේ කෙල්ල කියන එකෙන් පටන් ගන්න වෙනවා. මගේ කෙල්ල නම් my girl. my girl. මගේ කෙල්ල නම් my girl. මෙතන ඉන්න ඉඩ තියෙනවා. මෙතන ඉන්න ඉඩ තියෙනවා. එතකොට දෙවනි අමූර්ත පදයේ ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා නම් මේ. දෙවනි අමූර්ත පදයේ ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා නම් මේ. තුන්වෙනියට ක්‍රියාපදේ. ක්‍රියාපදේ ගන්නකොට අපි දැන් තෝරලා ඉවරයි අංකේ අංක 2. අංක 2 නම් සැහැල්ලු එක්ක b බර නම් b. මෙතනදී සැහැල්ලු මූර්ත පදයක් නිසා b කියන එක තමයි ක්‍රියාපදේ. මෙතන කෙලින්ම ඉන්නවා කියන එක වෙනුවෙන් පාවිච්චි කරන ක්‍රියාපදේ තමයි b. ආධාරක පදයක් නෙමෙයි. my girl may be මෙතන කියන එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් here. my girl may be here. my කෙල්ල මෙතන ඉන්න ඉඩ තියෙනවා. my girl may be here. my කෙල්ල මෙතන ඉන්න ඉඩ තියෙනවා. my girl may be here. හරි. ඔය විදිහට තමයි ඉන්නවා තියෙනවා කියන එකට අදාළව වාක්‍ය නිර්මාණය කරගන්න. මේක හරි ලේසි. මම මේවා එකට සම්බන්ධ කරපු වාක්‍යයන් ඉදිරියේදී සාකච්ඡා කරනවා. මම මේ chart ටික ඉස්සරලාම කතා කරගෙන ගිහිල්ලා මේ යන අතරතුර මේවට අදාළ මික්ස් වෙලා තියෙන වාක්‍යයන් නිර්මාණය කරන විදිහ මම කියලා දෙනවා. අපි බලමු වෙනවා කියන එකට අදාළවත් වාක්‍යයන් කීපයක් අරගෙන මම ගුරුවරයෙක් වෙන්න හදන්නේ. මෙතනදී මූර්ත පදය තමයි ඉන්න හදන්නේ කියන එක. මේක සැහැල්ලු. වෙනවා කියන එක තමයි ක්‍රියාපදය. මේකෙදි අපිට අංක තෝරන්න දෙයක් නැහැ. මොකද වෙනවා කියන එකට එහෙම අංකයක් තිබුණේ නැහැ නේ 1 2 3. ඒකෙදි කෙලින්ම මෙතනින් පටන් ගන්නවා සාමාන්‍ය පරිදි. මම නම් I. දෙවනියා මූර්ත පදය ඉන්න හදන්නේ. අපි දන්නවා ඉන්න හදන්නේ කිව්වොත් am is ආ තුනෙන් එකක් එක්ක going to. එතකොට මම සමග ගැලපෙන්නේ am going to. එහෙනම් I am going to. I am going to. දැන් වැදගත්ම කොටස වාක්‍යයේ ක්‍රියාව තුන්වෙනියට. මොකද්ද? සැහැල්ලු නම් B බර නම් B. මේකේ මූර්ත පදයේ සැහැල්ලු එකක්. ඒ නිසා B. I am going to be කවුද? ගුරුවරයෙක්. ගුරුවරයා නම් the teacher. ගුරුවරයෙක් නම් a teacher. A teacher. I am going to be a teacher. මම ගුරුවරයෙක් වෙන්න හදන්නේ. I am going to be a teacher. මම ගුරුවරයෙක් වෙන්න හදන්නේ. I am going to be a teacher. බලමු. තව එකක් අපි අරගෙන මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ. මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ. මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ. ලා ඉන්නේ. ලා ඉන්නවා කියන එක මේ. ලා ඉන්නවා. බරපදයක්. ලා ඉන්නේ කියන්නේ ලා ඉන්නවා. එහෙනම් වෙලා ක්‍රියාපදේ. වෙනවා කියන එකට දාලා තමයි වෙනවා ලා ඉන්නවා වෙලා ඉන්නවා. ඒක අපි කටවහරේ පාවිච්චි කරන්නේ වෙලා ඉන්නේ කියලා. වෙලා ඉන්නේ. මම ගුරුවරයෙක් වෙලා ඉන්නවා කියලා කියන්නේ සාමාන්‍ය දෙමළ වගේ කතා කරන කෙනෙක් කියන්න පුළුවන් මම ගුරුවරයෙක් වෙලා තමයි ඉන්නවා කියලා. ඒ වුණාට අපි කතා කරද්දි සිංහල අපි කතා කරද්දි අපි කියන්නේ මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ. ගුරුවරයෙක් වෙලා ඉන්නේ. ලා ඉන්නේ. එහෙනම් මම කියන එකෙන් පටන් ගන්නවා I. මොකද මේකේදී අංක තෝරන්න දෙයක් නැහැ. මේක විතරයි තිබුණේ ඊතලේ අපිට. එහෙනම් I ලා තියෙනවා ලා ඉන්නවා දෙකටම අපි පාවිච්චි කරේ has හරි have හරි. ලා තියෙනවා ලා ඉන්නවා දෙකටම අපි පාවිච්චි කරේ has නැත්නම් have. ඒකෙදී I සමග ගැලපුණේ have කියන එක. I සමග ගැලපෙන්නේ have. එහෙනම් තුන්වෙනියට ක්‍රියාපදේ. ක්‍රියාපදේ තෝරගද්දි තමයි අපි මේ chart එක පාවිච්චි කරන්නේ. මේ chart එකේ සැහැල්ලු නම් B බර නම් බීන්. මෙතනදී ක්‍රියාපදයට අපිට යන්න වෙන්නේ මූර්ත පදයේ බර එකක් නිසා බීන් කියන ක්‍රියාපදයට. බීන් ගුරුවරයෙක් a teacher. නම් හරි පහසුවෙන් අපිට වාක්‍ය නිර්මාණය වෙනවා. මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ I have been a teacher. මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ I have been a teacher. මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ I have been a teacher. තව එකක් අපි බලමු. මට ගුරුවරයෙක් වෙන්න වෙනවා.
මට ගුරුවරයෙක් වෙන්න වෙනවා. වෙනවා කියන එක තමයි මෙතනදී මූට්ටු පදය. මේක මූට්ටු පදය. මේක වෙනවා කියන්නේ ක්‍රියාපදය. එතකොට වෙනවා වෙනවා. වෙන්න වෙනවා. වෙනවා වෙනවා වෙන්න වෙනවා. මෙතනදී වෙනවා කියන එක ක්‍රියාපදය. වෙනවා කියන එක මූට්ටු පදය. එහෙනම් වෙනවා කියලා මූට්ටු පදයකුත් තියෙනවා, වෙනවා කියලා ක්‍රියාපදයකුත් තියෙනවා. එතනදී වෙනවා කියන්නේ ඇත්තටම මට ඒක කරන්න සිද්ධ වෙනවා. මට ගුරුවරයෙක් වෙන්න සිදු වෙන්න වෙනවා. සිද්ධ වෙනවා. එහෙනම් මෙතනදී අක්ෙක් શબ્දය ඇහුණයි කියලා එහෙම දෙයාවලින් එහෙම පටන් ගන්න. එහෙම කරොත් වැරදි. මොකද මේකෙදි වෙනවට අදාළව එහෙම අක්ෙක් શબ્දයක් හොයන්නවත්, අයිතියක් හංගවනවද හොයන්නවත් එහෙම දෙයක් නැහැ. එකම එක ඊතලයයි තියෙන්නේ. එහෙනම් මට මම මාව තුනටම අයි දෙවනියා මූට්ටු පදේ. අය කතා දෙකක් නැහැ. මූට්ටු පදේ. මූට්ටු පදේ නම් වෙනවා, සිද්ධ වෙනවා. has to have to. I එක්ක ගැලපෙන්නේ have to. එහෙනම් I have to ක්‍රියාපදේ කරනකොට සැහැල්ලු නම් be, බර නම් be. මෙතනදී මූට්ටු පදේ වෙනවා, සිද්ධ වෙනවා කියන්නේ සැහැල්ලු මූට්ටු පදයක්. එහෙනම් be a teacher. මට ගුරුවරයෙක් වෙන්න වෙනවා. I have to be a teacher. මට ගුරුවරයෙක් වෙන්න වෙනවා. I have to be a teacher. එතකොට මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ තුන්වෙනි chart එකට අදාළව වාක්‍ය නිර්මාණය කරගන්න තියෙන්නේ. අපි ඉස්සරහදී මේ වාක්‍යයන් සියල්ල, මේ chart සියල්ලටම අදාළ වාක්‍යයන් එකට ඔයාලත් එක්ක එකතු වෙලා නිර්මාණය කරනවා.